සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම. අද මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ සබත් දවස ගැන. සබත් දවස කිතුණුවෙක් පවත්වන්න ඕනද? සබත් දවස ගැන විවිධ කිතුණු නිකායන් වල විවිධ අර්ථකථන දීලා තියෙනවා. හැබැයි අපි බලන්න ඕනේ බයිබලයේ සන්දර්භයට අනුව සබත් දවස කිතුණුවෙක් පවත්වන්න ඕනද? කොහොමද පවත්වන්නේ කියන එක ගැන. මොකද ඒකට හේතුව තමයි අපි දකිනවා ක්‍රියාපොතේ සතියේ පළවෙනි දවසේදී යුදෙව්වන් එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ මුල් ගෝලයෝ ටික සතියේ පළවෙනිදා රැස් වුණා යේසුස් වහන්සේගේ නැවත නැගිටීම සෙලිබ්‍රේට් කරන්න, සමරන්න. නැවත නැගිටීම. එතකොට දැන් සබත් දවස කියලා කියන දේ මම ඉස්සෙල්ලා මෙහෙම පැහැදිලි කරලා දෙන්න. මොකද කිතුණු අපි ගොඩක් එකතු වෙන්නේ ඉරිදා දවසට. ක්‍රිස්තියානි සභාවන් වල අය ඉරිදා දවසේ තමයි සබත් දවස කියලා ඒ කට්ටිය එකතු වෙනවා. දැන් ඒකේ හරිම දේ තමයි මම මේ කියලා දෙන්න යන්නේ. එතකොට මුල් ගෝලියොත් ඉරිදා දවසේදී ඒ කියන්නේ අපේ කැලෙන්ඩරයට අනුව සතියේ පළවෙනිදා. ඒ කියන්නේ ඉරිදා දවසේදී මුල් ගෝලියොත් එකතු වුණා සමරන්න. මොකක්ද? යේසුස් වහන්සේගේ නැවත නැගිටීම. උන්වහන්සේගේ උත්ථානය. සිහි කරන්න සහ සමරන්න, සෙලිබ්‍රේට් කරන්න, සතුටු වෙන්න, ප්‍රීති වෙන්න මුල් ගෝලියෝ පවා එකතු වුණා. එතකොට සබත් දවස කියලා කියන්නේ විවේකය. දෙවියන් වහන්සේ ලෝකය දවස් 7කින් හදලා නිම කරා. ඒ වගේම 6 වෙනි දවසේ මිනිස්සුව හැදුවා. 7 වෙනි දවසේ උන්වහන්සේගේ සීල වැඩවලින් නිමාඩු ගත්තා කියලා තියෙනවා. එතකොට 7 වෙනි දවසේ තමයි බයිබලයේ දීලා තියෙන්නේ විවස්ථාව තුළ යුදෙව්වන්ට 7 වෙනි දවස සුද්ධ කොට පවත්වන්න. ඒ කියන්නේ විවේකය, රෙස්ට් එක. 7 වෙනි දවසේදී උන්වහන්සේ විවේක ගත්ත නිසා. එතකොට 7 වෙනි දවස සුද්ධ කොට පවත්වන්න කියලා යුදෙව්වන්ට විවස්ථාව තුළ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. එතකොට 7 වෙනි දවස තමයි එනනම් සතියේ අන්තිම දවස තමයි සබත් දවස වෙන්නේ. එතකොට අපේ කැලෙන්ඩරේ විදිහට ගත්තොත් ඒ දවස එන්නේ සෙනසුරාදාට. පැහැදිලිද? අදටත් යේසුස් වහන්සේ පිළි නොගත්ත යුදෙව්ව ගොඩාරියක් අය සබත් දවස එයාලගේ කැලෙන්ඩරේට අනුව 7 වෙනි දවසේ යාලා පවත්වනවා. එතකොට අපේ කැලෙන්ඩරේ විදිහට ගත්තොත් සබත් දවස එන්නේ සෙනසුරාදාට. එතකොට ඉරිදා අපි මොනවද කරන්නේ? සමරනවා. යේසුස් වහන්සේගේ නැවත නැගිටීම මුල් ගෝලිය ඉරිදා රැස් වුණා. සතිය පළවෙනිදා රැස් වෙලා නැවත උත්ථානයේ සැමරුවා වගේ අපිත් සැමරීම සිද්ධ කරනවා. එතකොට අද ගොඩක් කිතුණු නිකායන් තියෙනවා. මම නම් කියන්න යන්නේ නැහැ. ලංකාව තුලත් තියෙනවා. සමහර ක්‍රිස්තියානි අය ඉන්නවා යුදෙව්වෝ වගේම සබත් දවස පවත්වන අය. ඒ කියන්නේ සෙනසුරාදා දවසේ සබත් කියලා ඒ අය විවස්ථාවත් පටලවගෙන ගොඩක් අය ඒ සභාවල වල විවස්ථාව සහ අලුත් ජීවිසුම පටලවගෙන සෙනසුරාදා සබත් කියලා එයාලා සබත් දවස පවත්වනවා. එතකොට එයාලා ඉරිදට මුකුත් මීටින් තියන්න යන්නේ නැහැ. මුකුත් රැස් වෙන්න යන්නේ නැහැ. එයාලා සබත් දවස කියන්නේ සෙනසුරාදා. එහෙනම් අපි සබත් පවත්වනවා කියලා කරනවා. එතකොට ඒක හරියද බයිබලයට අනුව? ඇත්තටම මම මේ දේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට ගොඩක් අය සෙනසුරාදා පවත්වනවා සබත් දවස කියලා. එතකොට ගොඩක් ඉතුරු අය ඉරිදා සබත් දවස කියලා ඉරිදා රැස් වෙනවා. හැබැයි ඒකේ හරි අර්ථය නොදැන. පැහැදිලිද? මුල් ගෝලියෝ රැස් වුණේ උන්වහන්සේව සමරන්න. ඒතර අද කිතුණු රැස් වෙන්නේ යේසුස් වහන්සේව සමරන්නද? උන්වහන්සේගේ උත්ථාන වීම සිහි කරන්නද? උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නද? ඒ ගැන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක පැහැදිලි කරලා දෙන්න යන්නේ. මම මේක බයිබලෙම පැහැදිලි කරලා දෙන්නම්. මම මෙච්චර වෙලාවක් මේ වටපිටාව හැදුවේ අද ලෝකේ සහ ලංකාව තුල ගොඩක් කිතුණුවන් ජීවත් වෙන විදිය, ගොඩක් කිතුණු කරන දේ තමයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. ඒතර සබත් දවස අපි පවත්වන්න ඕනද? ඒකයි මගේ ප්‍රශ්නේ. සබත් දවස පවත්වන්න ඕනද? ඒක කොහොමද කරන්නේ? පැහැදිලිද? එතකොට ඒක එක දවසක විතරක් සීමා වෙන දෙයක්ද? අන්න ඒ දේ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. හොඳයි. අපි බයිබලයෙන් බලමු. සුද්ධ මාර්ක් පොතේ යේසුස් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. දෙවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ. සබත් දවස පිළිබඳ කතාවක් මෙතන යනවා. යේසුස් වහන්සේ ගෝලියෝ සහ ඒ පරිසරය අතර. ඒතර යේසුස් වහන්සේ 27 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මිනිසයා සබත් දවස උදෙසා නොව සබත් දවස මිනිසයා උදෙසා නියම කරන ලද්දේය. එබැවින් මිනිස්ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමියා යයි කීසේක. හොඳට පැහැදිලිව බලන්න මේක කියනවා මිනිසයා සබත් දවස උදෙසා නෙවෙයි. සබත් දවස මිනිසයා උදෙසා නියම කරන ලද්දේය. එබැවින් මිනිස්ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමියා යයි කීසේක. එතකොට යේසුස් වහන්සේ කියනවා සබත් දවසේ ස්වාමියා යේසුස් වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා. එතකොට මනුෂ්‍යව නියම කරේ සබත් දවස උදෙසා නෙවෙයි. සබත් දවස මනුෂ්‍යව උදෙසා නියම කරලා තිනවා. එතකොට සබත් දවස විවේකය. 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ විවේක ගත්තා. රෙස්ට් එක
විවේකය. එතකොට ඒ දවසේ ස්වාමියා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට යේසුස් වහන්සේ කිව්වා වෙහෙසව බර උසුලන සියල්ලනි මං වෙතට එන්න මන් ඔබට සහනය. එහෙම නැත්නම් රෙස්ට් එක විවේකය දෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒ පදේ ඔබට මතක ඇති. හරි? යේසුස් වහන්සේ කිව්වා වෙහෙසව බර උසුලන සියල්ලනි මං වෙතට එන්න මන් ඔබට රෙස්ට් එක දෙනවා. විවේකය දෙනවා. සහනය දෙනවා. හරි. එතකොට සබත් දවසේ ස්වාමියා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සබත් දවසේ ස්වාමියා වෙන්නේ යේසුස් වහන්සේ. එතකොට යේසුස් වහන්සේ කිව්වා මං වෙතට එන්න. හරි? මං වෙතට එන්න. සබත් දවසේ ස්වාමියා වෙන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ කිව්වා මං වෙතට එන්න මන් ඔබට රෙස්ට් එක දෙනවා. මන් ඔබට විවේකය දෙනවා. මේක හොඳට මතක තියාගන්න. යේසුස් වහන්සේ තුලට ඇතුල් වීම. සබත් දවසේ ස්වාමියා යේසුස් වහන්සේ අපි මොකක්ද කරන්න ඕනේ මේ සබත් දවස අපි පවත්වනවා නම් යේසුස් වහන්සේ තුලට ඇතුල් වෙන්න ඕනේ. රෙස්ට් එක තියෙන උන්වහන්සේ ළඟ. සහනය එහෙම නැත්නම් විවේකය තියෙන උන්වහන්සේ ළඟ. ඒක හොඳට පැහැදිලි කරගන්න මම තවත් බයිබල් පදයක් මෙතනට ගන්න යනවා. හේබ්‍රේව පොතේ අපි පොඩ්ඩක් පෙරලගමු හේබ්‍රේව පොතට. හේබ්‍රේව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් මම කියවන්න යනවා හොඳට අහගන්න. මම මේක කියවන ගමන් පැහැදිලි කරලා දෙන්නම්. හොඳට පදයෙන් පදේ අපි බලමු. පද කිහිපයක් අපි කියවන්න යන නිසා. හේබ්‍රේව 4:3 මෙන්න මෙහෙම කියනවා. මක් නිසාද අදහාගත් අපි ඒ විශ්‍රම ස්ථානයට ඇතුල් වෙමුව ඒ ප්‍රකාරයට මාගේ උදහසින් දිවුල ලෙස ඔහු මාගේ විශ්‍රම ස්ථානයට ඇතුල් නොවන්නෝ යයි උන්වහන්සේ කියා තිබේ. එසේ වුවත් ලෝකයේ මැවීමේ සිට වැඩ නියම වී තිබුණේය. මක් නිසාද උන්වහන්සේ එක් තැනක සත්වෙනි දවස ගැන කතා කොට දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ සියලු වැඩවලින් සත්වෙනි දවසේදී නිවාඩුගත් සේකයි කියා තිබේ. නැවත මේ පදයෙහි ඔහු මාගේ විශ්‍රමස්ථානයට ඇතුල් නොවන්නෝය කියා තිබේ. දැන් මෙතන පාවුලතුමා පැහැදිලි කරලා දෙනවා ලෝකයේ මැවීම ඉඳලා උන්වහන්සේ ඒ දේවල් කරා සහ සත්වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තා. හැබැයි දෙවියන් වහන්සේ මෙතනදී කියනවා ඔහු මගේ විශ්‍රමස්ථානයට මගේ විවේකයට ඇතුළු නොවන්නෝය කියලා නිතර මේක කියනවා. දැන් ඊළඟ පදයට අපි බලමු. ඒතර ඔයාලට පැහැදිලි වෙයි මොකක් ගැනද මෙතන මේ කතා කරන්නේ කියලා. ඊළඟ පදයේ මෙන්න මෙහෙම කියනවා. එබැවින් සමහරුන් ඊට ඇතුල් වෙන්න ඕනෑ බැවිනුත් ඒ සුභාරංචිය පළමු කොට ඇසූ අය අකීකරු කම නිසා ඇතුල් නොවුන බැවිනුත් උන්වහන්සේ දාවිත් ලවා එපමණ කලකට පසුව කතා කරවමින් ඉහත කීවාක් මෙන් අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් නුඹලා සිත් දැඩි කර නොගනිල්ලා යයි අදය කියා නැවත එක්තරා දවසක් නියම කරන සේක. දැන් 6 වෙනි පදේ කියනවා එබැවින් සමහරුන් ඊට ඇතුල් වෙන්න ඕනෑ බැවිනුත් ඒ කියන්නේ විශ්‍රමස්ථානට ඒ කියන්නේ විවේකයට ඇතුල් වෙන්න ඕනෑ බැවිනුත් ඒ සුභාරංචිය පළමු කොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නුවණ බැවිනුත් උන්වහන්සේ දාවිත් ලවා එපමණ කලකට පසු කතා කරවමින් ඉහත කීවාක් මෙන් අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් සිත් දැඩි කර නොගනිල්ලා යයි අදය කියා නැවත එක්තරා දවසක් නියම කරන සේක. ඊළඟ පදයත් අපි බලමු. ඒක කියනවා මක් නිසාද යේෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කතා කරන්නේ නැත. ඒ කියන්නේ විවේකයේ ගැන කතා කරන්නේ. විවේකයේ දුන්නා නම් උන්වහන්සේ වෙන දවසක් ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතනදී දෙවියන් වහන්සේ කියනවා මම වෙන දවසක් නියම කරනවා කියලා. මොකද ඒකට හේතුව ගොඩක් අය ඇතුළුනේ නැහැ විශ්‍රමස්ථානයට. විවේකයට ඇතුළුනේ නැති නිසා. ඊළඟ පදේ කියනවා එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිමාඩුවක් ඉතුරුව තිබේ. පැහැදිලිද? එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිමාඩුවක් ඉතුරුව තිබේ. ඊළඟ පදයට බලමු. මෙතන ගන්න සබත් කියන දේ ගැන කතා කරනවා. මක්නිසාද දෙවියන් වහන්සේ තමන්ගේ වැඩවලින් නිමාඩු ගත්තාක් මෙන් උන්වහන්සේගේ විශ්‍රමස්ථානයට ඇතුල් වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිමාඩු ගත්තේය. පැහැදිලිද? මේ පදේ කියනවා. දැන් මේ පිටික ඔක්කොම මම කියුවේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. මොකද දෙවියන් වහන්සේ කියනවා ඔයාලා මගේ විශ්‍රමස්ථානට මගේ විවේකයට ගොඩක් අය ඇතුළුනේ නැහැ. ඒ නිසා මම තව දවසක් නියම කරනවා. මෙහෙමයි කියලා දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් පවුල්තුමත්
උන්වහන්සේ දවස් 7ක් වැඩ කරා 7 වෙනි දවසේ නිවාඩුව ගත්තා. ඒතර උන්වහන්සේගේ සෙනගට තව සබත් නිවාඩුවක් සබත් විවේකයක් ඉතුරුව තිබෙනවා කියලා පවුල්තුමා කතා කරලා මෙන්න මේ පදේ කියනවා. හොඳට බලන්න මේ පදේ. ඒකේ කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක් මෙන් උන්වහන්සේගේ විශ්‍රමස්ථානයට විවේකයට ඇතුල් වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගන්නේය. උන්වහන්සේ 7 වෙනි දවසේ නිවාඩු ගත්තා වගේ මේ සබත් නිවාඩුවට ඇතුළු වෙන කෙනා උන්වහන්සේ තුලට ඇතුළු වෙන කෙනා කා තුලටද එතකොට? මම කලින් පදේ වලට පැහැදිලි කරා සබත් දවසේ ස්වාමියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ කිව්වා මං වෙතට එන්න මං ඔබට සහනය දෙනවා. විවේක රෙස්ට් එක දෙනවා කියලා කිව්වා. එහෙනම් උන්වහන්සේ 7 වෙනි දවසේ නිවාඩු ගත්තා වගේ උන්වහන්සේ තුලට ඇතුළු වෙන කෙනා ඔහුගේ සියලු වැඩවලින් නිවාඩු ලබන්නට යනවා. තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේ කියලා තියෙනවා. එහෙනම් යේසුස් වහන්සේ තුලට ඇතුළු වීම තමයි කිතුණු ඔබට මට සපතක් වෙන්න යන්නේ. යේසුස් වහන්සේ තුලට ඇතුළු වෙන එක. යේසුස් වහන්සේ තමයි සබත් දවසේ ස්වාමියා වෙන්නේ. ඉතින් උන්වහන්සේ තුලට යමෙක් ඇතුළු වෙනවද? ඔහු Tamanගේ වැඩවලින් නිවාඩු ගන්නට යනවා. එයාට සහනය ලැබෙන්න යනවා. එයා මේ ලෝකෙ වෙහෙසින් බර වෙන්න යන්නේ නැහැ. එයාට සහනය ලැබෙන්න යනවා. ඊළඟ පදයට අපි කියමු. ඒකේ කියනවා එබැවින් මේ අකීකරු කමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්‍රමස්ථානයට ඇතුල් වෙන්න උත්සාහ කරමු. දැක්කද? ඒ නිසා කවුරු හරි කෙනෙක් අකීකරු වෙලා ඒ ආදර්ශය අනුව කලින් අය වගේ ගොඩාක් යුදෙව් අකීකරු වුණා. ඒ අය අකීකරු වෙලා දෙවන් වහන්සේගේ විශ්‍රමස්ථානට ඇතුළුුනේ නැහැ. විවේකයට ඇතුළුුනේ නැහැ. ඒ නිසා ඒ වගේ අකීකරු වෙලා නොවැටෙන පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? මේ විවේකයට ඇතුළු වෙන්න උත්සාහ කරන්න ඕනේ. මොකද්ද විවේකය? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොකද සබත් දවසේ ස්වාමියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. එහෙනම් මගේ සහෝදරයා සහෝදරිය අපි යේසුස් වහන්සේ තුල රැඳෙන්නේ එක දවසක්ද? අපිට උන්වහන්සේ තුල රැඳෙන්න එක දවසක් විතරක් නියම කරන්න පුළුවන්ද? උන්වහන්සේගේ විවේකයට ඇතුළු වෙන්නේ අපි එක දවසක් නැහැ. දවසේ පැය 24ම සතියේ දවස් 7ම අවුරුද්දේ දවස් 365ම ඔබට සබත් දවසක් වෙන්න ඕනේ. හැම දවසක්ම අපිට සබත් මගේ සහෝදරයා සහෝදරිය. මොකද අපි උත්සාහ කරන්නේ ඒ විවේකයට ඇතුළු වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට නිතරම අපි උන්වහන්සේ තුල රැඳෙන්නයි අපි උත්සාහ කරන්නේ. මොකද සබත් දවසේ ස්වාමියා උන්වහන්සේ නිසා. ඒ නිසා මේ අලුත් ජීවිතයේ සිටින ඔබට මට සබත් දවස කියලා කියන්නේ හැම දවසක්ම එක දවසක් සබත් වෙන්නේ නැහැ. බයිබලයට අනුව මම ඒකේ මේ මෙච්චර බයිබල් පද අරගෙන ඔබට පැහැදිලි කරලා දුන්නේ. මේ ආලේපෙම නුඹලට උගන්වයි. උන්වහන්සේ නුඹලා තුල තබා තිබෙන ඒ ආලේපෙම තමයි නුඹලට උගන්වන්න යන්නේ. එහෙනම් ඔබ නිදහස්. ඔබ විවේක ගන්නේ උන්වහන්සේ තුලට ඇතුළු වුණාම. එහෙනම් අපි උත්සාහ කරන්නේ නිතරම සබත් දවස රකින්න. නිතරම උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න. යේසුස් වහන්සේ තුලට ඇතුළු වෙන්න. මගේ සහෝදරයා සහෝදරිය. එහෙනම් අපි දෙවියන් වහන්සේ සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තා වගේ අපි උන්වහන්සේ තුලට ඇතුළු වුණාම විවේක ගන්න යනවා. රෙස්ට් එක අපිට හම්බ වෙනවා. මේ ලෝකේ වෙහෙසින් අපි බර වෙන්න යන්නේ නැහැ. සියල්ල උන්වහන්සේ බලා ගන්න යනවා. එහෙනම් යේසුස් වහන්සේ තුල ඔබවම රැඳෙන්නේ හැම මොහොතකම. හරි? දවසේ පැය 24ම අපි උන්වහන්සේ තුලයි රැඳෙන්නේ. සතියේ දවස් 7ම අපි උන්වහන්සේ තුලයි රැඳෙන්නේ. එහෙනම් සතියේ හැම දවසක්ම අපිට සබත් වෙනවා. සතියේ හැම දවසක්ම අපිට සබත් වෙනවා. එතකොට මේ අය අද ගොඩක් කිතුනෝ ගොඩක් පටලවගෙන තියෙනවා. සෙනසුරාදා විතරයි සබත් තියන්න ඕනේ කියලා ගොඩක් කිතුණු නිකායන් කියනවා. ඒක බයිබලයට අනුව වැරදි. ඒ වගේම තමයි ඉරිදා සබත් දවස කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. නමුත් ඉරිදා මුල් ගෝලියෝ රැස්ුනේත් උන්වහන්සේගේ සැමරීම. එහෙම නැත්නම් උන්වහන්සේගේ නැවත නැගිටීම සමරන්න. අද අපි රැස් වෙන්නේ තන්න ඒකට. අපි රැස් වෙනවා. කිතුණු අපි රැස් වෙනවා. නිතරම රැස් වෙනවා. මොකද අපිට උන්වහන්සේගේ කුරුසපත් වීම, උත්ථානය අපි හැම මොහොතම හැම දවසම අපි සිහිපත් කරන නිසා. අපිට ඒක ප්‍රීතියක් නිසා. උන්වහන්සේ කුරුසේ මැරුණ එක. මොකද උන්වහන්සේ කුරුසේ මැරුණ නැත්තම් අපිට ගැලවීමක් නැහැ. ඉතින් ඒ නිසා කිතුණු අපි රැස් වෙනවා. ඉරිදත් අපි රැස් වෙනවා. දැන් සමහර කිතුණු නිකායන් කියනවා ඉරිදා සබත් දවස නෙවෙයි ඉරිදා රැස් වෙන එක වැරදි. ඉරිදා රැස් වෙන එක වැරදි බයිබලයට මෙහෙමයි කියලා. සමහර අය කියනවා සෙනසුරාදා තමයි සබත් දවස මෙහෙමයි කියලා. ඒ කිතුණු නිකායන් ඔක්කොම මේක පටලවගෙන තියෙන්නේ. කිතුණු ඔබ අන්‍ය ජාතික කෙනෙක් නම් ඔබ යුදෙවෙක් නොවේ නම් ඔබට හැම දවසක්ම සබත් පැහැදිලිද? ඒකයි මම මේ බයිබලෙන් මේක පැහැදිලි කරලා දුන්නේ.
මේක තේරුණේ නැත්නම් නැවත නැවත මේ වීඩියෝ එක බලන්න. එතන ඔබ තවත් පැහැදිලි වෙයි. එහෙමත් අපැහැදිලි තැන් තියෙනවා මට කතා කරන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා. ඉතින් හැම දවසක්ම සබත් වෙන්න ඕනේ කිතුන ඔබට. මොකද ඒ විවේකයට අපි හැමදාම ඇතුල් වෙන්න ඕනේ. අපි හැම මොහොතක්ම විවේකයේ තුලයි ගත කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් හැම දවසක්ම සුද්ධ කොට පවත්වන්න. උන්වහන්සේ කිව්වා සබත් දවස සුද්ධ කොට පවත්වන්න. එහෙනම් ඔබගේ ජීවිතේ හැම දවසක්ම සබත්. ඒ හැම දවසක්ම සුද්ධ කොට පවත්වන්න. උන්වහන්සේගේ විවේකයට ඇතුල් වෙන්න. උන්වහන්සේගේ විශ්‍රම ස්ථානය තුළට ඇතුල් වෙන්න. උන්වහන්සේ වගේ ජීවත් වෙන්න. ඔබගේ ජීවිතේ වෙන්න ඕන ලොකුම හාස්කම තමයි ඔයාගේ ජීවිතේ වෙනස. කවුරු වගේද? යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ ඔබ. ඒ තරම් ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. එහෙනම් ඒ විවේකයට අපි ඇතුල් වෙමු. අපිට හැම දවසක්ම සබත්. මං හිතනවා මේක පැහැදිලි කියලා. එහෙනම් ඒ හැම දවසක්ම සුද්ධ කොට පවත්වන්න. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් වීටයි.